right අපි මේ මධ්‍යස්ථ බන්ධනයේ එන්තල්පිය සම්බන්ධ කොටස එතකොට exercises කීපයක් කරලා බලමු මෙන්න මෙහෙම right ලියමු ඉස්සරලා මෙන්න මේ උදාහරණේ ලියන්න පහත දැක්වෙන ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය දී ඇති මධ්‍යස්ථ බන්ධන එන්තල්පි ඇසුරින් ගණනය කරන්න. right මේක ලියාගන්න ප්‍රතික්‍රියාව එතකොට මම බන්ධන එන්තල්පි දෙනවා බන්ධනය සම්මත බන්ධන එන්තල්පි හැටියට මධ්‍යස්ථ බන්ධන එන්තල්පි භාවිත කරනවා. මම මෙතන දෙනවා බන්ධන තුනක් NN HH සහ NH කියන බන්ධන තුනේ එන්තල්පි ටික දෙනවා. ධන 945යි කිලෝජූල් මවුලට ධන 432යි කිලෝජූල් මවුලට ධන 391යි කිලෝජූල් මවුලට ලියාගන්නකෝ යගයන් ටික පුතේ ඉස්සලා ඔයාලා ටික ලියාගන්න. එතකොට මේ දීලා තියෙන්නේ ඔය මධ්‍යස්ථ බන්ධන එන්තල්පි කියන ඒවා. මේවා අපිට මූලාශ්‍ර ග්‍රන්ථ වලින් පොත් වලින් ඉන්ටර්නෙට් එකේ ගන්න පුළුවන්. මේ පහත දැක්වෙන ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය ගණනය කරන්න කියලා තියෙන්නේ. පහත දැක්වෙන ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය ගණනය කරන්න. ඊට මේක ලියාගන්න බන්ධන එන්තල්පි ටික ඔන්න දීලා තියෙනවා. එතකොට මම ඉස්සරලාම කරන්නේ මේ ප්‍රතික්‍රියාව බන්ධන වලින් ලියාගන්න. ලිත බන්ධනයෙන් gas ධන 3 වතාවක් H gas දෙකයි ඇමෝනියා බලන්න ඇමෝනියා මුමේ ඔන්න විදිහට ඇදෙනවා. අපි ගැටළු විසඳන්න භාවිත කරන සමීකරණේ කෙලින්ම ඩෙල්ටා H RXN මෙතන එන්තල්පි විපර්යාස ලියා ගන්න. RXN කියන්නේ රියැක්ෂන් කියන්නේ ඩෙල්ටා H RXN සමානයි හරි කැඩුණු බන්ධනවල විඝටන එන්තල්පිය කැඩුණු බන්ධනවල ඩෙල්ටා HD ऋण සෑදුණු බන්ධනවල ඩෙල්ටා HD හරි මොනවද කැඩුණු බන්ධන කියන්නේ මොනවද සෑදුණු බන්ධන කියන්නේ ඒක ඉස්සර බලන්න.
right. එතකොට අපි සමීකරණයට දාද්දී ඔන්න බලන්න කැඩුණු බන්ධන කියන්නේ ප්‍රතික්‍රියක පැත්තේ තිබිලා ප්‍රතිඵල පැත්තට යනකොට නැති බන්ධන වලට කියනවා කැඩුණු බන්ධන කියලා. එතන මේ පැත්තේ තියෙනවා එන්නේ ත්‍රිත්ව බන්ධනයක්. එතකොට එයා කැඩිලා. එයි මේ පැත්තේ නෑනේ. එහෙනම් කැඩුණු බන්ධන වල විකටන එන්තල්පි ලිස්ට් එකට තමයි දානවා ධන 945. කැඩිච්ච එකක්. ඊට පස්සේ HH බන්ධන තුනක් තියෙනවා මෙතන නේ අණු තුනක්. ඒතකොට HH බන්ධන තුනක් වම් පැත්තේ තියෙනවා. දකුණු පැත්තේ එකක්වත් නැහැ. එහෙනම් HH බන්ධන තුනකුත් මම දානවා කැඩුණු බන්ධන වලට. 432යි හරි තුනක්. කොච්චරයි තියෙනවා වම් පැත්තේ? ඍණ. දකුණු පැත්තේ ඍණ සෑදිච්ච බන්ධන. මේ පැත්තේ තියෙන මේ පැත්තේ නැති අලුතෙන් හැදිච්ච ඒවා මේ පැත්තේ තියෙන කවුද? NH බන්ධන 3යි ඒ જાති අණු දෙකක් ඉන්නවා. එක අණුක බන්ධන 3යි දෙන්නේක බන්ධන 6යි. එතකොට මෙතන යනවා 6 වරක් NH බන්ධනයක් කීයද? ධන 391යි. ධන 391යි. අපි සුළු කරමු. delta H RXN සමාන කැඩුණු බන්ධන. එතකොට මෙතන එනවා 945. ඒකට එකතු කරන්න 432 වතුනා කීයද? දෙවරක් තුන 6යි, තුවරක් තුන 9යි, හතරක් තුන 12යි. 1296යි. ඍණ සෑදුණු බන්ධන කීයද? 391 6ක්. එතන 6යි, 9ක් 6 54යි. 6 වරක් 3 18යි 5යි 23යි. හරි. එකතු කරන්න 5 11යි 9 4යි 13යි 1යි 14යි 9 2 11යි 1යි 12යි 1යි 1යි 2යි. හරි. ඍණ 105ක් දෙන්නේ කියලා බලන්න. 2346 2241 අඩු කරන්න. 5.1යි. ඕනේ උත්තරේ ඍණ 105 කිලෝ ජූල් මවුලට. right. ඔන්න උත්තරේ එන්න බලන්න. හදාගමු. ගන්න හදාගන්න පුතේ. හරි නේද? හදලා ඉවර කරන්න පුතේ ගන්න. right. මම හිතන්නේ වෙලාව ඇතිද පුතේ? ඉවර නම් මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. ලියන්න මෙහෙම. දී ඇති බන්ධන එන්තල්පි අගයන්. දී ඇති බන්ධන එන්තල්පි අගයන්. දෙවෙනි ගාන දී ඇති බන්ධන එන්තල්පි අගයන්. භාවිතා කරමින් C2H2 ධන 2H2 C2H6 C2H2 ධන 2H2 C2H6
ප්‍රතික්‍රියාව සඳහා වන එන්තල්පි විපර්යාසය ගණනය කරන්න. right. ඔන්න එන්තල්පි විපර්යාස ටික ලියා ගන්න පුතේ වගුවේ CC 839යි ආ මේක විශ්ුණානේ ධන 347යි HH ධන 432යි CH ධන 413යි right. අනම මේක හදන ඉතිවාල කියලා දෙන්න යන්නේ. සමීකරණ දාලා සුරු කරලා තමයි අපි ගන්නෙ. මෙතන බලමු කැඩුණු බන්ධන සෑදුණු බන්ධන ලියන විදිහ. දැන් මේ පැත්තට u යදින්න C2H2 කියන්නේ මෙන්න මෙයා. අපි මේක බන්ධන පාඩමේදී අඳින්න දාන u මෙයා. C2H2 දාන දේවතාවක් H2 දේවතාවක් H2 C2H6 H6 කිව්වහම එක පැත්තකට 3 ගානේ මේ විදිහට දාන්න. H6 හරි. තමන්ම කැඩිච්ච මොනවාද අදිච්ච මොනවාද කියලා. ඔන්න මේ ගණන් හදද්දි ඉස්සල්ලාම පැන්සලක් අරගෙන මේ පැත්තේ තියෙන බන්ධන වර්ගයක්, කියන්නේ ප්‍රතික්‍රියක පැත්තේ තියෙන බන්ධන වර්ගය. ප්‍රතිඵල පැත්තේ තියෙනවා නම් ඉස්සල්ලාම ඒවා කපලා අයින් කරන්න. මේ එතකොට කොහෙද තියෙන්නේ අදාළ නැහැ. OR ඒ විතරයි අදාළ. ඒතර මෙතන CH බන්ධන දෙකක් තියෙනවානේ. මේකේ කොහෙන් හරි කමන්නේ CH බන්ධන දෙකක් අයින් කරන්න. හේතුව දැන් අපි සියලුම CH බන්ධන සරසමයි කියලා එකම බන්ධන එන්තල්පියක් තමයි ගන්න. නේද? මධ්‍යන්නේ බන්ධන එන්තල්පිය. ඒතර ඒ තත්ත්වයට සියලුම CH බන්ධන සරසමයි. කොයි තිබ්බක් තමයි. එතන ප්‍රතික්‍රියක පැත්තේ තියෙන ඒවා ප්‍රතිඵල පැත්තේ ඒ විදිහටම තියෙනවා නම් යම් බන්ධනයක්. ඒක කැඩිලත් නැහැ, හැදිලත් නැහැ. නේද? කැඩිලත් නැහැ, හැදිලත්. ඒව අයින් කරමු. අපිට ප්‍රශ්නේ තියෙන්නේ කැඩිච්ච ඒවා එකයි හැදිච්ච ඒවා එකයි. ඒතර කැඩිච්චිත් නැති, හැදිච්චිත් නැති අවතක අපිට ප්‍රශ්නයක් නැහැ. right. ඔන්න කැපුවා. දැන් කැඩිච්ච ඒවා බලමු. මොනවාද කැඩිච්ච බන්ධන කියන්නේ? වම් පැත්තේ ප්‍රතික්‍රියක පැත්තේ තියෙන යම් බන්ධනයක් ප්‍රතිඵල පැත්තේ නැත්තම් කැඩිලා. දැන් මෙන්න මේ CC ත්‍රිත්ව බන්ධනය මෙතන තියෙනවා මේ පැත්තේ නැහැ. එතන 839යි. HH බන්ධන එකක්වත් මේ පැත්තේ නැහැ. මෙතන එකයි දෙක වැඩි කරපුවාම HH බන්ධන දෙකක් තියෙනවා වම් පැත්තේ. දේවතාවක් 432යි ධන 432යි එච්චරයි තියෙන වම් පැත්තේ නේද? කැඩිච්ච බන්ධන ඍණ සෑදුණු බන්ධන මොනවද? CH බන්ධන අර පැත්තේ දෙකක් තිබිලා තිබ්බා අර පැත්තේ වම අලුතෙන් හැදිලා තියෙනවා 1යි 2යි 3යි 4ක් අලුතෙන් හැදිලා තියෙනවා 4ක් එක්කෙනෙක් ධන 413යි තව අලුතෙන් හැදිලා තියෙනවා CC එක බන්ධනයක් අර පැත්තේ තිබෙ ත්‍රිත්ව බන්ධනේ කැඩිලා අලුතෙන් එක බන්ධනයක් හැදිලා තියෙනවා ධන 347යි හරි ඔය කැඩිච්ච බන්ධන මෙයයි මෙයයි ලිව්වා මෙයාලා දෙන්නෙක් ඉන්නවා හැදිච්ච බන්ධන CH බන්ධන හතරක් ලිව්වා CC බන්ධනය ලිව්වා සුළු කරන්න 839 ධන 864 ඍණ 1252
347 9 4යි 13යි 6යි 3යි 9යි 1යි 10යි 8යි 8යි 16යි 1යි 17යි අඩු කිරීම 7යි 2යි 9යි 5යි 4යි 9යි 4යි 3යි sorry 2යි 3යි 5යි 1යි 1703 1509 කඩු ගන්න. તો උත්තරේ කියක් එනවද? 13 4යි බිඳුවයි 104යි ධනාගයක් එන්නේ නේ. කිලෝ ජූල් මවුලිය. බලන්න උත්තරේ එනවද කියලා. කියන්න උදේ. සාතන 1252 නෙමෙයි 1652 නේ. 1652 252 ලියන්නේ. ඔව්. හරියට 1652. එතන මෙතන එන්නේ 1999 නේ 1999 ඒක හරි මට ඒක ලියන්න අප්සු 9 3 6 9 දෙක 296ක් නේ ඍණ 296ක් දෙන්නේ බලන්න පොතේ උත්තරේ ඍණ 296ක් දෙන්නේ කියලා බලන්න උත්තරේ right සුළු කරගම් බලන්න ටක් ගාලා හැමෝම අද බලන්න ගන්න right අපි අදම තව ගානක් වගුවේදී ඇති තව ගානක් වුණා වගුවේදී ඇති සම්මත මධ්‍යන්‍ය බන්ධන එන්තල්පි සම්මත මධ්‍යන්‍ය බන්ධන එන්තල්පි භාවිතා කරමින් මෙතනෝල් ධන O2 CO2 ධන H2O මෙන්න මේ විදිය ධන 4ක් H2O අපි මේකත් ගෑස් කියලා වුණා प्रतिक्रियावे एंथैल्पी विपर्यासය ගණනය කරන්න प्रतिक्रियावे एंथैल्पी विपर्यासය ගණනය කරන්න right මෙන්න එන්තල්පි විපර්යාස ටික අගේ බහුලයට කිලෝ ජූල් වලින් ඔක්කොම දීලා තියෙන්නේ ධන 498යි ධන 413යි ධන 467යි ධන 358යි හරි එතකොට මේ සමීකරණය තුලිත කරගමු බලන්න ඔක්සිජන් දෙවරක් දෙක 4යි 4යි 8යි නේ 8න් දෙකක් තියෙනවා මෙතන 3ක් දාන්න. ඔන්න සමීකරණය තුලිතයි. ඔය සමීකරණේ දැක්කන ප්‍රතික්‍රියාව තමයි එන්තල්පි විපර්යාස හොයන්නේ. सुपुरुष बाजी प्रतिक्रिया वंदिंग CH3OH और तीन दिन वंदिंग CH3OH हर
ධන තුන්වරක් O2 වල O2 අණු වදින්න දානවා. ලැබෙනවා දෙවරක් CO2 ධන හතරවරක් H2O. ඔය විදිහට බලන්න CH3OH දෙකක් නේ දෙකක් හරි බලාගන්න ලියාගන්න වෙලාව දෙන්න ඊට සුවරා හදන්න. දැන් ඔය ඉතින් ප්‍රතික්‍රියාව ලියවම බලන්න මේ පැත්තේ තියෙන බන්ධන මොනවාද මේ පැත්තේ තියෙනවද කියලා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ පැත්තේ තියෙන බන්ධනයක් ප්‍රතිවල පැත්තේ තියෙනවා නම් කැඩිලත් නැහැ හැදිලත් නැහැ. මට මේන එක જાතියක් තියෙනවා කවුද? OH බන්ධන තියෙනවා මේ. මෙතන OH බන්ධන තියෙනවා 1යි 2 වැඩි කරනවා 2යි. එතකොට මේකේ තියෙන OH බන්ධන දෙකම අපල දාන්න බැරිද මේ පැත්තේ තියෙන OH බන්ධන වලට? OH බන්ධන දෙකකට කපලා දාන්න. එතකොට මම මේක ලියනවා මේ විදිහට 3යි. ඒක කොයි වෙනවද? මේ OH බන්ධන දෙකට මෙන්න මෙතන OH බන්ධන දෙකම කපලා දාන්න. පැහැදිලිද? එතකොට මේ පැත්තේ OH බන්ධනයි ගණන් හදන්න ගන්නේ නැද්ද? මෙතන එතකොට මේ OH බන්ධන හතරම තුන කරන්නේ. එකක් වෙනම ලියන්න. එතකොට මේ OH බන්ධන දෙක අර පැත්තේ තියෙනවා. ඉතුරු වල ගන්නවද? डेल्टा HRXN प्रतिक्रियावे एंथैल्पी पर्यासे डेल्टा HRXN समान කැඩුණු බන්ධන බලමු CH බන්ධන 1යි 2යි 3ක් මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ නැහැ. 3 වරක් 2 6ක් නේද? CH බන්ධන 6ක් කැඩිලා. डेल्टा HRXN සමානයි කැඩිච්ච බන්ධන 6 වරක් 413යි CH බන්ධන 6 වරක් 413යි දාන්න. මෙතන CO බන්ධන 1යි 1 වරක් 2 දෙකක් තියෙනවා මේ පැත්තේ එකක්වත් නැහැ. මෙතන තියෙන CO දිත්ත බන්ධන අර වගේ එක වෙනස් CO 1 බන්ධන 358 දෙකක් දෙවරක් ධන 358යි. රීන සෑදුණු බන්ධන කැඩෙන බන්ධන රීන තව දෙකක් කැඩෙන බන්ධනනේ. මෙතන ඕ දිත්ත බන්ධන 3ක් තියෙනවා. ඒකත් කැඩලා. ඕ දිත්ත බන්ධන 3ක් තියෙනවා. කීයද? 498 වතුනා. ධන 498 වතුනා. අඩුගිරි. ඔන්න කැඩිච්ච බන්ධන ඔක්කොම ඉවරයි. හැදිච්ච බන්ධන මොනවද? CO දිත්ත බන්ධන 2යි, දේවරක් 2 4යි. 4 වරක්. CO දිත්ත බන්ධන කො එදි ධන 123 4යි. ධන 123 4යි. ඊට පස්සේ දෙවරක් දෙක අතර මෙතන OH බන්ධන 1යි 2යි දෙවරක් 3 6යි. OH බන්ධන දෙකක් තියෙනවා එක ජල අණුවක. ඒ වගේම 3ක් එකක් කපලා දැම්මනේ 6යි. OH බන්ධන 6යි. ධන 467 6යි. හරි ධන 467 6යි. සුල්කර ओके ना डेल्टा HRXN කැඩුණු බන්ධන රින සෑදුණු බන්ධන රයිට් සුළු ගන්න පටන් ගමු පුතේ. රයිට් එතකොට මේක සුළු කරගන්න ළමයි ඔන්න සුළු කරගත්තාම උත්තරේ කීයද එන්නේ 1394යි බවුලේට කිලෝ ජූල්. හරිනේ. ඔක තමයි එන්තැල්පි විපර්යාසය වගේ.
රයිට්. අන්තිම ගාන ඔයාලට හදන්න දෙනවා. අන්තිම ගාන. ලියන්න. වගුවේදී ඇති බන්ධන එන්තල්පි වගුවේදී ඇති බන්ධන එන්තල්පි උපකාර කරගනිමින් පහත දී ඇති ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය ගණනය කරන්න. right ඔච්චරයි අපිට ඕනේ. ඔන්න දත්තවගෝ ලියා ගන්න අන්න උඩ ප්‍රතික්‍රියාව CH3 COOH OOH ධන CH3 OH CH3 දන්නවා ලියන විදිහ CH3 කියන්නේ මෙහෙම CH3 CO OCH3 ධන ජලය. හරි. ඔයාලා අදලා දින බලන්න මට මේ එන්තල්පි විපර්යාසය මවුලෙට කිලෝ ජූල් කීයද කියලා. ඔයාගේ එන්තල්පි විපර්යාසය පරීක්ෂණාත්මකව හොයන්න. බැලන්ස් කරන්න ඕනේ සර්. කියන්න පුතේ? බැලන්ස් කරන්න ඕනේද? බැලන්ස් කරන්නත් ඕනේ. සමීකරණේ තුලිත නැත්තම් තුලිත කරගන්න කරලා එන්තල්පි විපර්යාසය ලියන්න පටන් ගන්න. හදමු බලන්න. මම හිතන්නේ සමීකරණය නම් තුලිතයි. හරි මම ගන්නවා බලන්න මේ CH3COOH ඔය සමීකරණේ තුලිතයි ඔය විදියටම. ආයි තුලිත කරන්න දෙයක් නැහැ. දාන්න CH3OH CH3 C දිත්ත බන්ධන O OCH3 ධන H2O. දැන් අපි බලමු ප්‍රතික්‍රියක පැත්තේ තියෙන බන්ධන ප්‍රතිඵල පැත්තේ බන්ධන කොහොමද තියෙන්නේ කියලා. අර බලන්න මෙතන CH බන්ධන තියෙනවා එකයි. එකට එක ගන්න කපමු. දෙකයි. කපන්න. පැන්සල් කරන් කපන්න. තුනයි. මොන බලන්න මේ කපන වැඩේ වැදගත් තමයි. තව තියෙනවා. හතරයි. පහයි. හයයි. CH බන්ධන ඔච්චරයි තියෙන්නේ. ඔක්කොම ගමු. මේ C දිත්ත බන්ධන ඔය එකක් තියෙනවා මෙතන. ඒක මේකට කපන්න. මේ C එක බන්ධන C එකක් තියෙනවා මෙතන. ඒක මේ මෙතන තියෙන ගමෙන් ඒකට කපන්න. ඊට පස්සේ CO බන්ධන තියෙනවා මේ මෙතන එක. ඒක කපන්න මේකට. තව එකක් තියෙනවා ඒක කපන්න මේක. තව ඉතුරුලා තියෙනවා මෙතන OH බන්ධන එකයි. ඒක කපන්න මේකට. තව OH බන්ධනයක් ඉතුරුලා තියෙනවා. ඒක කපන්න මේකට. checkmate. ප්‍රතික්‍රියක පැත්තේ තියෙන භාගය ඔක්කොම ප්‍රතිඵල පැත්තේ විදිහටම තියෙනවා. ඒ නිසා අපි හදන්න දෙයක් නැහැ. කැඩිච්ච බන්ධනක් නැහැ. ඇදිච්ච බන්ධනක් නැහැ. ඩෙල්ටා චාර්ජ් එකෙන් සමාන බිඳුවයි. හරි. දැන් කපන්නේ නැතුව හරි. කියන්නේ කපලා ඉවර කරලා පස්සේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ.
හරිද? ඔය විදිහට කපන්නේ නැතුව සමීකරණයේ ඔක්කොම අරගෙන තියෙන ටික කැලිති බඳන ලියලා මේ පැත්තේ සැලිති බඳන ලියලා සුළු කරන කට්ටිය තියෙනවා. එන්න දිග ලිස්ට් එකක් එනවා මේ පැත්තේ මේ පැත්තේ. සුළු කළා අන්තිමට උත්තරේ බිඳුවට. එහෙම සුළු කළා උත්තරේ බිඳුව ගන්න විනාඩියක නිස්සාරතාවයක්. එහෙම හදන්න එපා. එහෙම හදන්නේ නැහැ. හරිද? මේකෙන් වෙන්නේ සුළු කරන්න යන කාලය අපි ගණිත ගැටලු භාවිත කරන ප්‍රකාශනයේ පද ගන්න ඔක්කොම අඩු වෙනවා. ඒ නිසා කපන්න. හරිද? බයිනක කපන්න. කැපිලියන. 2003 අවුරුද්දේ මේ අනුරාධපුර දිස්ත්‍රික්ක එකක දෙක වෙච්ච අයියා මේ කපන්න දෝ හදන්න ගිහින්. හරිද? ඒත් උත්තරේ බිඳුව ආවා. හරිද? මේ එයාට මේ ප්‍රතික්‍රියා විශේෂ ප්‍රතික්‍රියාවක්. මේකට කියන්නේ ස්ථිරීකරණ ප්‍රතික්‍රියාව කියලා. අපි කාබනික රසායන මේක ඉගෙන ගන්න. මේ රසායනික ප්‍රතික්‍රියාව එන්තල්පි පරිවර්තන බිඳුව තමයි. හරිද? මේක આવොත් එම හදලා පෙන්නන්න රචනා ප්‍රශ්න පත්‍රය આવොත් මේ විදිහට. හදලා පෙන්නන්න. හැබැයි මේක සුළු කරන්න යන්න එපා. තේරුණාද? මේක විශේෂාකාරී ප්‍රතික්‍රියාවක්. මේ සම්බන්ධ විභාග ප්‍රශ්නෙත් තියලා මම ඒක දෙවෙනි රියුට් එකට දාලා දෙනවා අපි හදමු ගන්න. හරි? හරි. ඔන්න කැපිල්ලේ වැදගත්කම දකින්න ඇති. කියලා හිතනවා. හරිද? ඔන්න අවශ්‍ය නම් ලියා ගන්න වෙලාවක් දෙනවා. right. එතකොට බන්ධන එන්තල්පි සම්බන්ධයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන ගැටලු විසඳීම සම්බන්ධයෙන් ওই කාරණා ටික තමයි. හරි? right. අපි අලුත් එන්තල්පි පරයාස කීපයක් ඉගෙන ගන්න යනවා. හොඳද? ලියා ගන්න අනුමාත්‍රිකාවක් විලයනේ සම්මත එන්තල්පිය. විලයනේ සම්මත එන්තල්පිය. විලයනේ සම්මත එන්තල්පිය. right. විලයනයේ ඉංග්‍රීසියෙන් කියන්නේ ෆියුෂන් කියලා කියනවා. හරි. විලයනය කියලා කියන්නේ ඝන අවස්ථාවේ තියෙන ද්‍රව්‍ය ද්‍රව අවස්ථාවට පත් වෙනවා. හරි. ඒතර විලයනයේ ෆියුෂන් කියන නිසා ඔයාලගේ සම්මත සංකේතය දාලා තියෙන්නේ FUS කියලා. ඩෙල්ටා H සම්මත FUS කියලා සංකේතවත් කරගන්න. අධ්‍යාගමු සම්මත තත්ත්වයටදී ඝන අවස්ථාවේ පවතින මූල ද්‍රව්‍යයක හෝ සංයෝගයක මවුලයක් ද්‍රව අවස්ථාවට පත් කිරීමේදී සිදුවන එන්තල්පි විපර්යාසය විලයනේ සම්මත එන්තල්පිය ලෙස අර්ථ දක්වනු ලැබේ.
මේ වගේ. හරි. ලියාගන්න උදාහරණයකට ඔක. හරි. පැටවල දන්නවා ඝන සංයෝගයක් ද්‍රව කරන්න පිටින් තාපේ දෙන්න ඕනේ කියලා කියන්නේ. රත් කරොත් නේ ද්‍රව වෙන්නේ. ඒක පිටින් තාපේ දුන්න නැත්නම් මේක ද්‍රව වෙන්නේ නැහැ. එතකොට පද්ධතියේ පිටින් තාපේ දෙන්න ඕනේ. ඒ කියන්නේ ද්‍රවීකරණය නැත්නම් විලයනය තාප අවශෝෂකයි. හරි. ඒ නිසා හැම විලයන එන්තල්පියක්ම තාප අවශෝෂකයි. ඩෙල්ටා H ධනාත්මක තමයි ගන්නේ. කියන්න ඝන සංඝටකයක් ද්‍රව බවට පත් කිරීම සඳහා බාහිරින් තාප ශක්තිය සැපයිය යුතු වන බැවින් විලයන එන්තල්පිය තාප අවශෝෂක වේ. විලයන එන්තල්පිය තාප අවශෝෂක වේ. right. ඔගේ විලයන එන්තල්පිය තාප අවශෝෂක වේ කියන එක highlight කරගන්න. හරි. ඊගොල්ලෝ කියන්නේ සම්මත වාෂ්පීකරණ එන්තල්පිය. සම්මත වාෂ්පීකරණ එන්තල්පිය. සම්මත වාෂ්පීකරණ එන්තල්පිය. වාෂ්පීකරණය කියලා කියන්නේ vaporization. VAP තමයි ගන්න වාෂ්පීකරණය. ලියා ගන්න delta H VAP vaporization කියන එකේ මුලදොතු VAP. right. මොකද වාෂ්පීකරණය කියලා කියන්නේ? ද්‍රව අවස්ථාවේ තියෙන මූල ද්‍රව්‍යයක් හෝ සංයෝගයක් මම මෙතන සංයෝගයක් කරන උදාහරණයක් මූල ද්‍රව්‍යයක් වුණත් ගන්න බ්‍රෝමි. එහි වාෂ්පයේ එතකොට මෙයාගේ මවුලයක්. එයාගේ වාෂ්පයේ බවට සම්පූර්ණයෙන් පත් කිරීම සඳහා වාෂ්පයේ මවුලයක් බවට සම්පූර්ණයෙන් පත් කිරීම සඳහා ලබා දිය යුතු එන්තල්පි. නැත්නම් වාෂ්පයේ මවුලයක් බවට පත් කිරීමේදී සිදුවන එන්තල්පි පරිමාණය තමයි වාෂ්පීකරණ එන්තල්පි. දැන් ද්‍රව වාෂ්ප කරන්න මොකද කරන්න ඕනේ? තාපය දෙන්න ඕනේ නේ පිටින්. ද්‍රවයක් වාෂ්ප කරන්න ද්‍රවයට පිටින් තාපය දෙන්න ඕනේ. ඒ නිසා වාෂ්පීකරණ එන්තල්පියක් මොකද වෙන්නේ පුතේ? තාප අවශෝෂකයි. හරි. වාෂ්පීකරණ එන්තල්පිය තාප අවශෝෂකයි. ලියගමු. මේ වාෂ්පීකරණ එන්තල්පිය delta H VAP. සම්මත තත්ත්වය යටතේ ද්‍රව අවස්ථාවේ පවතින මූල ද්‍රව්‍යයක හෝ සංයෝගයක මවුලයක්
එහි වාෂ්පයේ මවුලයක් බවට එහි වාෂ්පයේ මවුලයක් බවට සම්පූර්ණයෙන් පත් කිරීමේදී සිදුවන එන්තල්පි විපර්යාසය සම්මත වාෂ්පීකරණ එන්තල්පිය ලෙස අර්ථ දක්වනු ලැබේ. ලියාගන්න සමීකරණ දෙකම සංයෝගයකටත් කියන්න පුළුවන් මූලද්‍රව්‍යයකටත් කියන්න පුළුවන්. ලියාගන්න සමීකරණ දෙකම හරි නේද? යටි ලියන්න ද්‍රව්‍යයක් වාෂ්පීකරණය කිරීම සඳහා බාහිරින් තාපය සැපය යුතු වන බැවින් වාෂ්පීකරණ එන්තල්පියද තාප අවශෝෂක වේ. වරාය තුනේ ඩෙල්ටා H විශාල බිඳුවයි. මෙහෙම ලියගන්න. ඩෙල්ටා H VAP විශාල බිඳුවයි. හරිනේ? ඊගා එන්තල්පි පරයාස ලියන්න සම්මත ඌර්ධව පාතන එන්තල්පිය. සම්මත ඌර්ධව පාතන එන්තල්පිය. ඌර්ධව පාතනයට කියන්නේ සබ්ලිමේෂන්. එතකොට තමයි ඩෙල්ටා H SUB sublimation delta H SUB
राइट सब्लिमेशन කියලා කියන්නේ ඝනයක් වාෂ්ප වෙන එක. දැන් අයඩින් කියලා කියන්නේ පුතේ කාම උෂ්ණත්වයේදී ඝනයක්. සම්මත තත්ත්වයේදී ඝනයක්. ඔයාලා අයඩින් කැටයක් කරන රත් කරගෙන ගියොත් ඔයාලා පේනවා මේ දැන් කැකරුම් අනිමින් රත් කරද්දී හරි මේ අයඩින් කැටේ දිය වෙන ගමන් දම් පාට දුමක් පරීක්ෂණ නලින් එලිපිට වෙනවා දම් පාට දුමක් පිටලා අයඩින් කැටේ ඉවර වෙනවා. එතකොට මේක ද්‍රව වෙනවා පේන්නේ නැහැ. කැලින්ම ගණය වාෂ්ප වෙනවා. එතකොට ද්‍රව අවස්ථාව දක්නට නොලැබී යම් සංඝටකයක් මූලද්‍රව්‍යයක් හෝ සංයෝගයක් කපුව දාලා තියෙනවා. කපුව ගිනි තිබ්බම මොකද වෙන්නේ? කැලින්ම වාෂ්ප වෙනවා. අන්න ඒ වගේ ඝන අවස්ථාවේ කෙලිම වායු අවසරපත් වීම කියනවා ඌර්ධ පාදනය කියලා. එතන මේකත් මේ අවස්ථාව විපර්යාසයක් නේ ඝන අවස්ථාව විපර්යාසය. එතන මේකට පත් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඌර්ධ පාදන එන්තල්පිය තාප අවශෝෂක එන්තල්පි විපර්යාසය. ඊළඟට සම්මත තත්ත්වයකදී ඝන අවස්ථාවේ පවතින මූලද්‍රව්‍යක හෝ සංයෝගයක මවුලයක් මූලද්‍රව්‍යක හෝ සංයෝගයක මවුලයක් වායු අවස්ථාවේ පවතින එම සංඝටකයේ මවුලයක් බවට පත් කිරීමේදී සිදුවන එන්තල්පි විපර්යාසය සම්මත ඌර්ධෝපාතන එන්තල්පිය ලෙස අර්ථ දැක්වේ. ඌර්ධෝපාතන එන්තල්පිය ලෙස අර්ථ දැක්වේ. ඊළඟ ප්‍රතික්‍රියාව අයඩින් තමයි මම උදාහරණයක් ගත්තේ. අයඩින් ඇත්තටම ඌර්ධෝපාතන වෙන එක්කෙනෙක්. යටි ලියන්න ඌර්ධෝපාතනයේ සඳහාද බාහිරින් තාපය සැපයිය යුතු බැවින් ඌර්ධපාතන එන්තල්පිය තාප අවශෝෂක වේ.
right ඔන්න ඌර්ධ්වපාතක එන්තැල්පි ඊගාවට ලියන්න සම්මත පරමාණුකරණ එන්තැල්පිය සම්මත පරමාණුකරණ එන්තැල්පිය සම්මත පරමාණුකරණ එන්තැල්පිය right ඔය පරමාණුකරණයටම කියනවා තූකරණ එන්තැල්පි කියලා තූකරණ එන්තැල්පිය මේ වචනේ දැන් ඔයාලගේ රිසෝස් බුක් එකෙන් අයින් කරලා තියෙනවා හරි සමහර කට්ටිය කියනවා මේ තූකරණය කියන්නේ පරමාණුකරණය නෙමෙයි කියලා ඒ වුණාට මේ විභාග ප්‍රශ්නයකම තියෙනවා හරි තූකරණ එන්තැල්පි කියලා එකක් අහලා උත්තරේ දෙන්නේ පරමාණුකරණය හරි මේ දෙකම එකයි परमाणुकरण एंथैल्पी हेවත් तूकरण एंथैल्पी परमाणुकरण කියන්නේ एटमाइजेशन ඒ නිසා डेल्टा H සම්මත एटम ATOM කියලා තමයි සංකේතවත් වෙන්නේ හරි ලියා ගන්න एटम හරි ATOM තමයි සංකේතවත් වෙන්නේ මේ ඔයාලගේ රිසෝස් බුක් එකේ තියෙන්නේ AT මම හිතන්නේ ඔව් AT කියන්නේ හරි ඔය දෙකම හරි ඈ මෙහෙමත් වෙනවා මෙහෙමත් වෙනවා. right අර්ථ දැක්වීම ලියාගෙන ඊට පස්සේ බලමු මොකක්ද කියන්නේ කියලා ලියාගන්න මෙහෙම පරමාණුකරණ එන්තැල්පි යටතේ සම්මත තත්ත්වයටතේ මූල ද්‍රව්‍යයක් मूलद्रव्य එහි සම්මත අවස්ථාවේ පවතින ස්ථායිම ආකාරයෙන් ගෙන उत्पादने किरीमेदी සිදුවන එන්තැල්පි විපර්යාසය සම්මත පරමාණුකරණ එන්තැල්පියයි right මේකලා ලියනවා මෙන්න ක්ලෝරීන්ගේ පරමාණු මවුලයක් හොඳේ මෙයා ස්වභාවික ස්ථායි මාර්ගය මොකද්ද Cl2 ඒතර මෙයාගේ එකක් වෙන යනවා මෙතන භාගයක් දාන්න සෝඩියම්ගේ පරමාණු කරන්නේ හරි පරමාණු මවුලයක් ස්වභාවික පවතින ස්ථායි ආකාරයෙන් උත්පාදනය කිරීමේදී සිදුවන එන්තැල්පි විපර්යාස බ්‍රෝමීන්ගේ පරමාණු මවුලයක් එයා ස්වභාවයෙන් ඉන්නේ ලික්විඩ් විදියට ඔන්න ද්‍රවයක් බ්‍රෝමීන් නිසා වදාන හරි එතකොට අර දැක්වීම බලන්න සම්මත තත්ත්වයකදී වායුමය අවස්ථාවේ පවතින පරමාණු මවුලයක් සම්මත තත්ත්වයකදී වායුමය අවස්ථාවේ පවතින පරමාණු මවුලයක් ඒ ස්වභාවයේ සම්මත තත්ත්වයකදී පවතින ස්ථායි ආකාරයේ ගෙන උත්පාදනය කිරීම. එතන මෙයාට අදාළව මෙතන ස්ටොයිකියෝමෙට්‍රි හැදෙන්න ඕනේ. लिया प्रतिक्रिया
හරි හරි නේද right මම එතන විශේෂ සම්බන්ධතාවයක් තියෙනවා පේනවා හරිද ඊට පස්සේ මේකේ එන්තල්පි විපර්යාස ලකුණු බලනවා අපි දැන් මේ ගත තුන් දෙනාම ගමු හොඳේ දැන් මම මේක ගත්තොත් එහෙම හරිද දැන් බලන්න මේ පරමාණුකරණ එන්තල්පි කියන එක හැම වෙලේම තාප අවශෝෂක එන්තල්පි විපර්යාස වලින් ව්‍යුත්පන්න වෙන්නේ මොකද්ද පරමාණුකරණ එන්තල්පි කියන එක හැම වෙලේම තාප අවශෝෂක එන්තල්පි විපර්යාසයකින් හෝ ඒවා කිහිපයක එකතුවක් විදිහට තමයි පවතින්නේ හරිද මම එහෙම ප්‍රකාශ කරනවා හරිද ඒක ලියාගෙන විශේෂ බාර පැනල් ලියන්න විශේෂ බාර පැනල් ලියන්න පරමාණුකරණ එන්තල්පිය සෑම විටම ව්‍යුත්පන්න වන්නේ තාප අවශෝෂක එන්තල්පි විපර්යාසවල තාප අවශෝෂක එන්තල්පි විපර්යාසවල සංයෝජනයක් ලෙසයි අලුත පෙළේ කියලා යන්නේ පහත දැක්වෙන උදාහරණ සලකමු බලන්නකො දැන් මේකේ ක්ලෝරින්ගේ එන්තල්පිය මම ඔන්න උඩින් ලිව්වා ඇටොමයිසේෂන් කියලා දැන් ඔයාලා දන්නව මෙන්න මේක Cl2 බන්ධන විඝටනය දෙකයි Cl gas සමීකරණ දෙකක බෙදන්න භාගය Cl2 Cl gas එතන මේක ඩෙල්ටා Hd නම් බන්ධන එන්තල්පිය නම් මේ දෙන බන්ධන එන්තල්පිය භාගය තුන්කරණ එන්තල්පිය තව පරමාණුකරණ එන්තල්පිය අර්ථ දැක්වීමෙන් ඕක සමාන ඇටොමයිසේෂන් එතකොට ඇටොමයිසේෂන් ක්ලෝරින් ඇටොමයිසේෂන් එක සමානයි එයාගේ එන්තල්පි පරිවර්තන භාගයක් क्लोरीन के संबंध बांधने एंथैल्पी भाग्य पहले एक और सोडियम का तो सोडियम के एटमाइजेशन सोडियम परमाणु वල तू करना නැත්නම් परमाणु කරන एंथैल्पी गैस සමාන මොකද්ද මේ ඝනයේ වාෂ්ප මේ තියෙන සබ්ලිමේෂන් එක ළමයි මේ තියෙන සෝඩියම්ගේ ඌර්ධ්වපාතන එන්තල්පිය කෙලින්ම sublimation of sodium bromine කියලා bromine ද්‍රව භාගය බලන්න පස් වෙනවා Br2 gas so Br gas උතර මේ තියෙන්නේ ඩෙල්ටා H2 මම යනවා වෙන පාරකින් එකපාර ගන්න බැරි නිසා Br2 gas භාගයක් කරනවා. එතකොට ද්‍රව්‍ය වාෂ්ප කිරීම ඩෙල්ටා H VAP භාගයක්. වාෂ්පීකරණය එන්තල්පි භාගයක්. ඊට පස්සේ මේ තියෙන්නේ මේකවනේ භාගයේ Cl2 Cl භාගයේ Br2 Br මොකද්ද ඔය? බන්ධන එන්තල්පියෙන් භාගයක්. බන්ධන එන්තල්පියෙන් භාගයක්. එතකොට අපි කෙලිම ගන්න බැරි නිසා ද්‍රව්‍ය වාෂ්ප කරන වාෂ්පේ බන්ධන කරනවා. දැන් H නියමේ දාන්න. H නියමේ දාපුවාම ඩෙල්ටා H KT සමානයි. මේ පාර සමානයි මේ පාර. මොකද්ද? භාගයයි ඩෙල්ටා H VAP ධන භාගයයි ඩෙල්ටා H B හරි. දැන් වේපරයිසේෂන් කාගේද? bromine ගේ
liquid එකතු කිරීම test එකෙන් යා test limit භාගයයි delta hd කවුද br to y බන්ධන එන්තල්පි මම හරිසට නැත්නම් br gas ඔන්න ගලේ එක්ක ලියුවා ඌර්ධ පරමාණු කර්ණික ප්‍රකාශනය ද්‍රව සංඝටකයකට ලියුවා පරමාණු කර්ණික ප්‍රකාශනය වායුමය සංඝටකයකටත් ලියලා තියෙනවා පරමාණු කර්ණික ප්‍රකාශනය තේරුණාද right මේක ලියාගන්න ඊට පස්සේ මේක යන්නේ තරග මොනවාද ලියන්න එකක් තියෙනවා හරි ලියාගන්න ප්‍රකාශනය භාගයයි Cl2 Cl gas delta H atomization අනිත් පැත්තේ මේකට සමානයි ලියාගන්න හරි ඇදගෙනකොට වෙලාව ලියාගමු යටින් වායුමය අවස්ථාවේ පවතින මූල ද්‍රව්‍යක වායුමය අවස්ථාවේ පවතින මූල ද්‍රව්‍යක පරමාණුකරණ එන්තල්පිය එහි බන්ධන එන්තල්පිය සමග සම්බන්ධ වේ right දෙවැනියට ලියන්න මේක සෝඩියම් වල එක ලියන්න ඇටොමයිසේෂන් සමානයි සබ්ලිමේෂන් කියලා සෝඩියම් එක ලියන්න ලියන්න ඇටොමයිසේෂන් සමානයි සබ්ලිමේෂන් කියන එක හරි යටි ලියන්න ඝන අවස්ථාවේ පවතින මූලද්‍රව්‍යක
පරමාණුකරණ එන්තල්පිය එහි ඌර්ධ්වපාතන එන්තල්පිය සමග සම්බන්ධ වේ. හරිනේ. තුන්වෙනි ලියන්න මේක. බ්‍රෝමීන් එක ලියන්න. යටින් ගන්න Br2 ගෑස් කරා භාගයේ ඩෙල්ටා Hd Br ගෑස් කරා. කේස් නියමේ දාන්න ඇටොමයිසේෂන් සමානයි භාගයයි වේපරයිසේෂන් ධන භාගයයි ඩිෆෝමේෂන්. කේස් නියමේ දාලා ගන්න. හරිද? යටි ලියන්න තරලකුණක් දාලා යටි ලියන්න ද්‍රවාවස්ථාවේ පවතින සංඝටකවලදී ද්‍රවාවස්ථාවේ පවතින මූලද්‍රව්‍යවලදී එහෙම ලියන්න. ද්‍රවාවස්ථාවේ පවතින මූලද්‍රව්‍යවලදී පරමාණුකරණ එන්තල්පිය ද්‍රවාවස්ථාවේ පවතින මූලද්‍රව්‍යවලදී පරමාණුකරණ එන්තල්පිය බන්ධන එන්තල්පිය මෙන්ම බන්ධන එන්තල්පිය සහ වාෂ්පීකරණ එන්තල්පිය සමග වාෂ්පීකරණ එන්තල්පිය සමග සම්බන්ධ වේ. හරිනේ. දැන් බලන්න මේක තාප අවශෝෂක එන්තල්පි පරයාසය. මේක තාප අවශෝෂක. මේක තාප අවශෝෂක. මේක තාප අවශෝෂක. එතකොට නම් ඉස්සර කියපු කතාව හරිනේ. ඒතර මේ අනුව කියන්න පුළුවන් සියලුම පරමාණුකරණ එන්තල්පි ලැබෙන්නේ තාප අවශෝෂක එන්තල්පි පරයාස වල සංයෝජනයක් විදියට. මේගොල්ලෝ ධන ඔක්කොම ධන. එහෙනම් මට ලියන්න පුළුවන් ඔය තු කරන්නේ නැත්නම් පරමාණුකරණ එන්තල්පිය සෑම විටම තාප අවශෝෂකයි. ඔක්කොම එන්නේ ධන එන්තල්පි පරයාස වල සංයෝජනයක් විදියට. දැන් ලියන්න මේ අනුව පරමාණුකරණ එන්තල්පිය
පරමාණුකරණ එන්තල්පිය සෑම විටම තාප අවශෝෂක එන්තල්පි විපර්යාසවල සංයෝජනයක් වේ. එබැවින් සෑම විටම තාප අවශෝෂක වේ. right. එතකොට මේ තියෙන්නේ ඔය කියන කතාව. right. අපිට තව තියෙනවා කතා කරන්න ඉලෙක්ට්‍රෝනකරණ එන්තල්පි සහ පරමාණුකරණ එන්තල්පි සම්බන්ධ. ඊට පස්සේ අපි දැලිස් එන්තල්පි සම්බන්ධයෙන් කතා කරන්න යන ඉතින් ඊගාව කොටසේ right. අදට අපි උතනින් එන්තල්පි පරි සම්බන්ධයෙන් පාඩම නවත්තනවා. මේ ඔය අංගයන් දුන්නානේ. මේක අවශෝෂකයි මේක අවශෝෂකයි මේක අවශෝෂකයි කියන. ඒක මතක තියෙන්න ඕනේ. හොඳද? බහුවර්ණ ප්‍රශ්න වල උත්තර ලියන්න ඕනේ වෙනවා. පරමාණුකරණයේ තාප අවශෝෂකයි විලයනයේ තාප අවශෝෂකයි වාෂ්පීකරණයේ තාප අවශෝෂකයි බන්ධන එන්තල්පි තාප අවශෝෂකයි මේක මතක තියෙන්න ඕනේ. හරි? තව ඉස්සරහට එන්තල්පි පරි පහක් වෙනවා පහක් හම්බ වෙනවා අපිට. ඒ පහෙන් දක්වනත් එක අපි කියනවා. ඒවා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. දහන උත්පාදන හරියටම කියන්න බෑ. දහන උත්පාදන තියෙනවා තාප 10 ඒවත් තියෙනවා තාප අවශෝෂකේවත් තියෙනවා. ඒක ලකුණු හරියටම කියන්න බෑ. right. එහෙනම් අපි අද තුනේ පාඩම නවත්තමු. ලබන සතියේ මෙතනින් එහාට කතා කරමු. තව සිද්ධාන්ත ටිකක් තියෙනවා. ඊට පස්සේ තමයි ආයෙ අපි ගන්න හදන්නේ. right. එහෙනම් අපි අද තුනේ නවත්තමු. එහෙනම් ආයෙ